Hallelujah. මම හිතනවා ඔබ හොඳ ප්‍රශංසා කාලයක් මැද්දේ ඔබ ගත කරා කියලා. I hope you had a wonderful worship time today. උන්වහන්සේගේ අභිමුඛත්වයේ ඉන්න එක තරම් අපිට වෙන ප්‍රීතියක් නැහැ. There's no other place that we can rejoice than in His presence. එතන තියෙන ප්‍රීතිය අපි ලෝකේ කොච්චර අපි මිල මුදල් වැය කරලා අපි ලබාගත් අතරි එතන තියෙන සමාදානය අපිට වෙන කොහෙන්වත් හොයන්න බෑ. We cannot have that joy from the presence of the Lord from anywhere else. මේ උදෑසන මම හැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් ආදරෙන් පිළිගන්නවා. මං හිතනවා ඔබ සූදානම් වෙලා ඇති කියලා දෙවියන් වහන්සේගේ හඬ අසන්න. I'd like to welcome all of you in the mighty name of Jesus. I hope you're ready to hear the word of God. අපේ දෙවියන් වහන්සේ යහපත්. Our God is good. වාතාවරණ වෙනස් කරන දෙවියන් වහන්සේ. He's the God who changed the අපේ දෙවියන් වහන්සේ situation. බලවන්තයි. He's powerful God. උන්වහන්සේ ජීවමානයි. He's alive. උන්වහන්සේ අර වෙන කවුරුත් නැහැ. There's no one else like God. වාතාවරණය මොන වුණත් හරි අපි අදහන දෙවියන් වහන්සේ අපි දන්නවා අපි කවුද අදහන්නේ කියන එක. No matter what is the situation, we know the God that we are worshipping. අද මගේ මාතෘකාව නම් ඔබත් සමග බෙදා ගන්න. My topic today is දෙවියන් වහන්සේ අප උදෙසා සටන් කරයි. our God will fight for us. දෙවියන් වහන්සේ අප උදෙසා සටන් කරයි. My God will fight for us. He will fight for us. He will. No one else. වෙන කවුරුත් නෙමෙයි. උන්වහන්සේමයි අප වෙනුවෙන් සටන් කරන්න යන්නේ. There's no one else. Our God will fight for us. ඔබ විශ්වාස කරනවද මේ උදෑසන? Do you believe that today? ඔබ විශ්වාස කරනවද ඔබ ළඟ ඉන්න කෙනාට කියන්න මගේ දෙවියන් වහන්සේ මං වෙනුවෙන් සටන් කරයි. Turn to the person next to you and say, my God will fight for me. අපි ඇදහිල්ලෙන් ප්‍රකාශ කරන කල ඒක ඇදහිල්ලේ වචනයක් වචනයට බලය තියනවා කියනවා. When we proclaim that with faith, the word has the power in it. දෙවියන් වහන්සේ වචනය තුලින් තමයි ලෝකය මැව්වේ. The God created the world by His word. වචනය තුල බලය තිබෙනවා. The word has the power. අපි වචනය ප්‍රකාශ කරන කල ඒ දේ සිද්ධ වෙන්න යනවා. When you proclaim the word, and it is going to be happen. මගේ දෙවියන් වහන්සේ මං වෙනුවෙන් සටන් කරයි. My God will fight for me. වාතාවරණය මොන වුණත් හරි උන්වහන්සේ අනිවාර්යයෙන්ම මං වෙනුවෙන් උන්වහන්සේ දේ කරනවා. No matter what is the situation, my God will do it for me. අද ඔබ යන වාතාවරණය සමහරවිට කන්දක් උඩ ඔබ ඉන්න පුළුවන් නැත්නම් කඳු පාමුලක ඉන්න පුළුවන්. The situation that you are in today, probably you are on top of a mountain or you are down in the bottom of a mountain. ඔබ ඉන්න පුළුවන් තනි තලාවක බලාපොරොත්තුවක් නැති මොහොතක. Perhaps you are hopeless in a plain place. නැත්නම් පහත නිකන් බිමට තියෙන මිටියාවතක කිසිම දෙයක් නොපෙනෙන ස්ථානයක ඔබගේ ජීවිතේ තියෙන්න පුළුවන්. Probably your life today is a place that you cannot have any hope. කැඳ උදවියන් වහන්සේ විශ්වාසවන්තයි. But the God who called you is faithful. උන්වහන්සේ විශ්වාසවන්තයි අපිව රැගෙන යන්න. He is a faithful God for us to take forward. කඳු මුදුනක වෙන්න පුළුවන් කඳු පල්ලමක වෙන්න පුළුවන්. නමුත් කඳු මුදුනේ ඉන්න දෙවියන් වහන්සේම තමයි කඳු පාමුලක් ඉන්නේ. You may be on the top of a mountain or you may be on the bottom of a mountain, but it is the same God on the top and the bottom. He is with us. අපිට තියෙන එකම විශ්වාසය උන්වහන්සේ අපෙත් එක්ක ඉන්නවා. The only hope that we can have is He is with us. ඒක නිකන් වචනයක් විතරක් නෙමෙයි විශ්වාසය කියන එක. The faith is not only a word. උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියන එක නිකන් සිදු නොවන දෙයක් නෙමෙයි. Our God is with us means it's not something that cannot happen. නෑ ක්‍රියාකාරී වෙන දෙයක් නෙමෙයි කියලා ඔබ හිතන්න පුළුවන්. You may think it's not something that can have an act. උන්වහන්සේ ක්‍රියාකාරී ලෙස ඉන්නවා. But He is in the act. උන්වහන්සේ ක්‍රියාකාරී ලෙස ඉන්නවා. He is working. ඒක වචනෙට විතරක් නෙමෙයි. උන්වහන්සේ ක්‍රියාවෙනුත් පෙන්눔 කරනවා. මම නුඹත් සමග සිටිනවා කියන එක. It's not just a word, but He's working in our situations. උන්වහන්සේ අපිට එක්ක ඉන්නවා කියන වචනේ ක්‍රියාකාරී වෙනවා විතරක් මේක කොහොමද ක්‍රියාවට නගන්නේ? The word, it's not just a word, but how we can say that He's working in us? උන්වහන්සේ අප වෙනුවෙන් සටන් කරනවා. Because He is fighting for us. උන්වහන්සේ අපි වෙනුවෙන් යුද්ධ කරන දෙවියන් වහන්සේ. Our mighty God He's a warrior. He's a mighty warrior. He will battle. In the battle, He will fight for us. උන්වහන්සේ අපි වෙනුවෙන් සටන් කරයි. He will battle for us. අපේ අරගලය නැත්නම් අපේ තියෙන මොනම වාතාවරණය වුණත් හරි උන්වහන්සේ මේ උදෑසන අපිට දෙන එකම පොරොන්දුව මම නුඹ වෙනුවෙන් සටන් කරන දෙවියන් වහන්සේ. In our situations today, in our problems today, the only promise God is given us is He will fight for us. අපි බලන්න යනවා
කොහොමද උන්වහන්සේ අපි වෙනුවෙන් සටන් කරන්නේ? We are going to see how our God is fighting for us. ඔබ විශ්වාස කරනවද මේ උදෑසන උන්වහන්සේ සටන් කරනවා ඔබ වෙනුවෙන් කියලා? Do you believe it that He is ඔබ fighting විශ්වාස for කරනවා us? ආමෙන්? Amen. අනිවාර්යයි. ඒකේ වෙනසක් නැහැ. For surely He will fight for අපි us. බලන්න යනවා නික්මයාම 14 14 කියන්න යනවා. මෝසස්ද බය නොවන්න නිශ්චලව සිට උන්වහන්සේ ස්වාමින් වහන්සේ අද නුඹට සිදු කරලා දෙන ගැලවීම බලන්න. මක් නිසාද නුඹලා අද දුටු මිසරවරුන් නැවත තවත් කවදාවත් නොදකින්නෝය. 14 In the book of Exodus, chapter 14, 13 to 14, Moses answered the people, "Do not be afraid. Stand firm, and you will see the deliverance the Lord will bring you today. The Egyptians you see today, you will never see again. The Lord will fight for you. You need only to be still." එතන කියනවා 14 කියනවා ස්වාමීන් වහන්සේ නුඹලා උදෙසා සටන් කරනසේක. කවුද අපි වෙනුවෙන් සටන් කරන්නේ? The 14th verse says, "The Lord will fight for us." කවුද සටන් කරන්නේ? Who will fight ඔයා for ළඟ ඉන්න us? කෙනාද? The person next to නැත්නම් you? ඔබගේ ස්වාම පුරුෂයාද? Your husband? ඔබගේ හිතමිතුරන්ද? Your friends? කවුද අපි වෙනුවෙන් සටන් කරන්නේ? Who will fight for us? ස්වාමින් වහන්සේ. Our Lord God. අපි මොනවද කරන්න ඕනේ? What we need to be doing? නිශ්ශබ්දව සිටිය යුතුය. We need to be still. ස්වාමින් වහන්සේ නුඹලා උදෙසා සටන් කරන්නේ වෙන කවුරුත් නෙමෙයි. There's no one else. Our God will fight for කවුරුත් නෙමෙයි us. මේ උදෑසන උන්වහන්සේ අපි කිව්වා උන්වහන්සේ අපත් සමග ඉන්නවා කියලා. There's no one else. Our God said He will be with us. උන්වහන්සේ නුඹලා උදෙසා සටන් කරන්න යනවා. Our God is going to fight for us. අපි බලන්න යනවා යෙසායා 42:13. We're going to check book of Isaiah, chapter 42. ස්වාමින් වහන්සේ කොයි වගේ පුද්ගලයෙක්ද? ස්වාමින් වහන්සේ බලවන්තයෙක් මෙන් නික්මෙනසේක. උන්වහන්සේ යුද්ධකාරයෙක් මෙන් ජ්වලිතය උපදවනසේක. උන්වහන්සේ කෑගසා එසේය තදින් මොරගසා තමන්ගේ සතුරන්ට විරුද්ධව බලවන්තකම් කරනසේක. The book of Isaiah 42:13 said, "What kind of a God He is? The Lord will march out like a mighty man, like a warrior. He will stir up His zeal. With a shout, He will raise the battle cry and will triumph over His enemies." උන්වහන්සේ කොයි වගේ පුද්ගලයෙක්ද? එතන කියනවා ස්වාමීන් වහන්සේ නිකම් මේ කිසිම දෙයක් කරගන්න බැරි කිසිම මේ බැරි බල කෙනෙක් නෙමෙයි උන්වහන්සේ. උන්වහන්සේ කොයි වගේද? බලවන්තයෙක් කියලා කියනවා. The scripture said what kind of a God He is. It said He is a warrior, He is a mighty man. ඔබ දන්නවද වචනේ බලය තියෙනවා කියලා? You know the word has the power in it. ඔබ දන්නවද වචනේ බලය තියෙනවා කියලා? The word ඔබ has the දන්නවද power. වචනේ ජීවමානයි කියලා? The word is a living ඔබ word. දන්නවද වචනට කරන්න බැරි දෙයක් නැහැ There's කියලා? nothing impossible for the word අපේ of God. දෙවියන් වහන්සේ බලවන්තයෙක්. Our God is a powerful God. උන්වහන්සේ බලවන්තයෙක් විතරක් නෙමෙයි උන්වහන්සේ යුද්ධකාරයෙක්. He's not only a powerful God, He is a mighty warrior. උන්වහන්සේ mighty warrior කියලා කියනවා. Nanse yuddhakarayek. මගේ දෙවියන් වහන්සේ බලවන්තයෙක් විතරක් නෙමෙයි උන්වහන්සේ අප වෙනුවෙන් සටන් කරන යුද්ධකාරයෙක් කියලා කියනවා. My God is not only a mighty man, He's fighting for us and He's a mighty warrior. අපි ඒ වගේම බලන්න යනවා නික්මයාම 15 1 ඉඳලා 4ට බලන්න යනවා උන්වහන්සේ කොයි වගේ පුද්ගලයෙක්ද කියන එක. And then we're going to see Exodus 15 1 to 4, what kind of a God He is. එවිට මෝසස් සහ ඊශ්‍රායල් පුත්‍රයෝ ස්වාමීන් වහන්සේට මේ ගීතිකාව ගායනා කරමින් මෙසේ කීවෝය. මම ස්වාමීන් වහන්සේට ගී කියන්නෙමි. මක් නිසාද උන්වහන්සේ තේජාන්විත ලෙස ජයගත්සේක. උන්වහන්සේ අශ්වයා සහ අසරුවා මුහුදට හෙළුසේක. ඊළඟ එක මාගේ ශක්තියද ගීතිකාවද ස්වාමින් වහන්සේය. උන්වහන්සේ මාගේ ගැලවීම වූසේක. මේ මාගේ දෙවියන් වහන්සේය. උන්වහන්සේ වර්ණනා කරන්නෙමි. මාගේ පියාණන් දෙවියන් වහන්සේය. උන්වහන්සේ උසස් කරන්නෙමි. The Exodus 15 1 to 4. I will sing to the Lord. 15:3 is fine. 15 කියනවා ස්වාමින් වහන්සේ යුද්ධේ කොයි වගේද? දක්ෂයෙකි. The third verse says, "The Lord is a warrior, the Lord is His name." උන්වහන්සේ කොයි වගේ කෙනෙක්ද? What? උන්වහන්සේ යුද්ධේ දක්ෂ පුද්ගලයෙක්ව සිටිනවා. What kind of a God He is? He is Lord, He is a warrior, and Lord is His name. උන්වහන්සේගේ නාමය ස්වාමින් වහන්සේ. His name is Lord Almighty. එතන කියනවා is a man of
warrior කියලා කියනවා. උන්වහන්සේ යුද්ධයේ දක්ෂයෙක්ව සිටිනවා. He's a Lord of warrior. He's able to do anything. උන්වහන්සේ යුද්ධයේ දක්ෂයෙක් කියලා කියන්නේ දැන් එතන ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා the Lord is a man of war කියලා කියනවා. උන්වහන්සේ යුද්ධයේ දක්ෂයෙක් කියලා සඳහන් කරනවා. The words say he's a man of war. He's a Lord of warrior. මිනිස්සෙක් ලෙසද උන්වහන්සේ අපි වෙනුවෙන් සටන් කරන්නේ. Is he fighting for us as a කොයි man? වගේද උන්වහන්සේ සටන් කරන්නේ. How he is fighting for මේ us? මොන වාතාවරණයක් තුලද මීරියම් මේ ගීතිකාව ගායනා කරන්නේ. What kind of a situation Miriam is in when he was singing? මේගොල්ලන් අවුරුදු ගණනාවක් මේ මිසරේ ඉඳලා ඊජිප්තේ වහල්භාවයෙන් ඉඳලා මේගොල්ලන්ව එළියට ගෙන ආපුවම මීරියම් රබානක් අරගෙන ගායනා කරමින් කියනවා ඔවුන් ඇය දැක්ක එකම දේ තමයි මගේ දෙවියන් වහන්සේ යුද්ධයේ දක්ෂයෙක් කියන එක. Miriam and the Israelites, they were slaveries for long years in Egypt, and after they come out of Egypt, Miriam taking the instruments and she's singing this song to the Lord. එවුන් අවුරුදු 400 ගණනාවක් ඔවුන් දැක්කේ නැහැ. උන් වහල්භාවයෙන් හිටියා. අවුරුදු ගණනාවක් වහල්භාවයෙන් එක එක රජවරු යටේ හිටියා. ඔවුන් කිසි යුද්ධයක් දැකලා නැති පුද්ගලයන්ව සිටියා. They were 400 odd years under slavery in Egypt. They never seen any battles. නමුත් ඔවුන් දැක්කා ඊජිප්තු දේශයේදී උන්වහන්සේ කොහොමද ඔවුන්ව සටන් කළා එළියට අරගෙන ආවේ කියන එක. But they have seen in Egypt how God has fight for them and take them out of Egypt. ප්‍රථමයෙන්ම ඔවුන් එකම දේ දැක්කේ ඒ ස්ථානය තුලදී මගේ දෙවියන් වහන්සේ යුද්ධයේ දක්ෂයෙක් කියන The එක. first thing they saw in God is that God is a mighty man of war. යරමියා 32:18 අපි බලනවා. Book of Jeremiah 32:18. ඔබ වහන්සේ දහස් ගණන් මිනිසුන්ට කරුණාව පෙන්වූසේක. ඔබ පියවරුන්ගේ පල්ලෙහාම වචන අපි බලන්න යනවා. ඔබ මහත් වූ පරාක්‍රමවත් වූ සේනාවල ස්වාමින් වහන්සේ යන නාමය ඇත්තා වූ පුද්ගලයෙක්ව සිටිනවා. The last. The 18th says, O great and powerful God, whose name is the Lord Almighty. අපි අදහන දෙවියන් වහන්සේ කොයි වගේ දෙවි කෙනෙක්ද කියලා ඔබ දන්නවද? Do you know what kind of a God we worship today? පළවෙනි එක අපි අදහන දෙවියන් වහන්සේ උන්වහන්සේ යුද්ධයේ දක්ෂයෙක්ව සිටිනවා. The Lord we trust is a mighty man of warrior. අද ඔබ නමස්කාර කරන දෙවියන් වහන්සේ, අද ඔබ විශ්වාස කරන දෙවියන් වහන්සේ, අද ඔබ ගීතිකා කරන දෙවියන් වහන්සේ, උන්වහන්සේ යුද්ධයේ දක්ෂ පුද්ගලයෙක්ව සිටිනවා. The Lord we worship today, the Lord we put our trust in today, he is a mighty man of war. ඊශ්‍රායල් සෙනග දැක්කා උන්වහන්සේ ඔවුන් වෙනුවෙන් සටන් කරපු බව. The Israelites, they saw that God has fought for them. අද ඔබගේ යන වාතාවරණය මොන වුණත් හරි කමක් නැහැ. අද මම යන වාතාවරණය මොන වුණත් හරි කමක් නැහැ. අපි දන්නවා එක දෙයක්. මගේ දෙවියන් වහන්සේ යුද්ධයේ දක්ෂයෙක්ව සිටිනවා. It doesn't matter what kind of a situation you are in, but we know one thing, our God will fight for us. උන්වහන්සේගේ සෙනග වෙනුවෙන් උන්වහන්සේ සටන් කරන දෙවියන් වහන්සේ. God will fight for his people. උන්වහන්සේ කවදාවත් අපිව නිකන් අපිව ලැජ්ජාවට දාන්නේ නැහැ. Our God will never put us into a shame. අපේ වාතාවරණ තුලදී උන්වහන්සේ නැගිටලා අපි වෙනුවෙන් සටන් කරනවා. In our circumstances, our God will stand up and he will එදා fight for මිස්රේ us. ඔවුන් ඊශ්‍රායල් සෙනග මිස්රේ වේදනාවෙන් ඔවුන්ගේ කන්නලව් අසන්න ඔවුන්ගේ වේදනාව දකින්න ඔවුන් මොරගසන කල දෙවියන් වහන්සේ ඔවුන් වෙතට ආවා කියලා කියනවා. At that time in Egypt, all the Israelites, when they were crying out to the Lord, the God answered their prayers. දෙක සාමුවෙල් 7:26 කියනවා. 2 Samuel 7:26 says, ඊශ්‍රායල් කෙරේ දෙවියන් වහන්සේව සිටින්නේ සේනාවල ස්වාමින් වහන්සේයි කියනු ලැබීමෙන් ඔබගේ නාමය සදාකල් වර්ණනා. ඊශ්‍රායල් කෙරේ කවුද? දෙවියන් වහන්සේ තමයි. ඒ දෙවියන් වහන්සේ කවුද? නිකම් මේ සාමාන්‍ය පුද්ගලෙක් නෙමෙයි. උන්වහන්සේ සේනාවල දෙවියන් වහන්සේ. the God that fought for Israel is not a normal God. It says he is a great, almighty God over Israel. උන්වහන්සේ සේනාවලද the Lord of host කියලා කියනවා ඉංග්‍රීසි භාෂාවෙන්. සේනාවක අධිපතියා තමයි උන්වහන්සේ. The leader of hosts, the Lord of hosts is his name. උන්වහන්සේ බලවන්තෙක්. He is a powerful God. ගීතාවලි 89:8 කියනවා. Psalms 89:8 says, සේනාවන්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේ
යා නම් වූ ඔබ හා සමාන බල සම්පන්න කෙනෙක් කවරේද? ඔබගේ විශ්වාසකම ඔබ හාත්පසය සේනාවන්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේ. Psalms 89:8 says, O Lord God of hosts, who is a strong Lord like unto thee, O to thy faithfulness round about thee. සේනාවක බලවන්තෙක් සේනාවල ඉන්න ප්‍රධානිය තමයි අපේ දෙවියන් වහන්සේ. He is the leader of an army. මේ සේනාවේ කවුද ඉන්නේ? Who is in this army? දේවදූතයන්, Angels, කෙරුබ්වරු, cherubs, සේරාප්වරු. cherubs. එදා ගෙහාසිගේ ඇස් දෙක ඇරියම ඔහු දැක්කා. ඔහුට පිටුපස්සෙන් ඉන්නව ඒ අසුරිය හමුදාවට පිටුපස්සෙන් ඉන්නව ඒ බලවත් වූ ඒ අශ්වරථයන් අරගෙන ඉන්නව ඒ බලවත් වූ දෙවියන් වහන්සේව ගෙහාසිගේ ආත්මික ඇස් විවර කරාම ඔහු දැක්කා. When Gehazi opened up his spiritual eyes, he saw behind the Syrian army all the chariots and all the angels behind them. ඔහුට ගණන් කරගන්න බැරුණා දෙවියන් වහන්සේගේ ඉන්නව හමුදාව. He could not count any of them, how many of them armies. අද ඔබත් මාත් වෙනුවෙන් උන් වහන්සේගේ දේවදූතයන්, උන් වහන්සේගේ සෙරුප්පරු, උන් වහන්සේම ඇවිල්ලා මෝසස් කියනවා ස්වාමිනී මට දේවදූතයන් එපා මට ඕනේ ඔබ වහන්සේමයි. Our God will fight for us. He will send us his angels. But Moses said, I don't need any angels, but I want you to be with me. ඇයි මෝසස් දැනගෙන හිටියා දෙවියන් වහන්සේ යුද්ධේ දක්ෂයෙක් කියන එක. Because Moses knew our God is a mighty man of war. සේනාවල දෙවි කෙනෙක් උන්වහන්සේ කියන He එක. is a Lord of hosts. යාවේ මම යම්සේ සිටින්ද එසේම සිටින දෙවියන් He වහන්සේ. said, Yahweh, where I am, I will be there. උන්වහන්සේට වෙනස් වීමේ ඡායාවක්වත් He නැහැ. has no any shadow of a change. උන්වහන්සේ ඊයේත් අදත් හෙටත් සදා කාලයට වැඩ වාසය කරන දෙවියන් වහන්සේ. He is with us yesterday, today, and tomorrow. උන්වහන්සේ යුද්ධේ දක්ෂයෙක්. Our God is a mighty man of උන්වහන්සේ war. සේනාවල දෙවියන් වහන්සේ. He is the Lord of hosts. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ බලපරාක්‍රමෙන් යුක්ත දෙවියන් වහන්සේ. Not only that, he is the Almighty God. ගීතාවලිය 24:8 කියනවා. Book of Psalms 24:8 says, තේජසේ රජුරෝ කවුද? බලපරාක්‍රම සහිත ස්වාමින් වහන්සේය. යුද්ධෙහි බල සම්පන්න වූ ස්වාමින් වහන්සේය. Who is this King of glory? The Lord strong and mighty, the Lord mighty in battle. මේ බලවන්තයෙක් කියලා කියන්නේ කවුද? What do you mean by powerful? මේ අපි දැන් සමහර වෙලාවට පොඩි කාලේ දැන් පිරිමි ළමයි එහෙම එකතු වෙලා ගහගන්න බැරි අය මොකද කරන්නේ? ටිකක් ගහගන්න හොඳට දක්ෂ කෙනෙක්ව කවුරුරි ටිකක් කරදරයක් කරා නම් එක්කෙනෙක්ව අරගෙන යනවා. අරයට ගිල ගහලා එන්න. So when we are small, when the boys like they are having a fight, if you can't fight with your friends, you will bring like a big man with you, big boy with you to fight with පොඩි them. ටිකක් මොනවා හොඳ ටිකක් ඇඟපත තියෙන කෙනෙක්ව තල්ලු කළා කියනවා. අරයා මට පොඩි මෙහෙම කරා ගහලා එන්න යට. So you're going to tell that the boy has done me something, can you go and fight for me? ඇයි අපි දන්නවා ඒ පුද්ගලයා ගියාම හොඳට රණ්ඩු කළා හැමදාම මෙයා දිනන පුද්ගලයෙක් කියන එක. Because we know if that person goes, he can win. ගුටි කාලා එන්නේ නැහැ. You don't need to get into trouble. කොහොම හරි ගහගෙන ජය අරගෙන එනවා. You will fight and you will win. නමුත් මේ දෙවියන් වහන්සේ බලවන්තයෙක් උන්වහන්සේ සටන් කරන්නේ මේ ආකාරයෙන් නෙමෙයි. But our God will not fight just like that. උන්වහන්සේගේ සටන වෙනස්. Our God's fight is different. උන්වහන්සේ වෙනස් ආකාරයෙන් සටන් කරන්නේ. God's battle is different. නමුත් අපේ දෙවියන් වහන්සේ ගියාම අනිවාර්යයෙන්ම අපි මොකද්ද දන්නේ? උන්වහන්සේ දිනනවාමයි. But when our God is fighting for us, what we know is we are going to have the victory. ඒකයි අපි කියන්නේ ස්වාමින් වහන්සේ මගේ පක්ෂේ නම් මට විරුද්ධව නැගිටින්නේ කවුද? That is why we say when our God is by my side, there's nobody can come against us. ස්වාමින් වහන්සේ අත දිගු කරන කල කාට යවලංගු කරන්න පුළුවන්ද? When our God lifts his hand, there's nobody can come උන්වහන්සේ against බලවන්තයෙක්. because he is a mighty man. උන්වහන්සේත් එක්ක සටන් කරන්න පුළුවන් කිසි කෙනෙක් නැහැ. There's nobody can fight against our God. සමහර වෙලාවට දක්ෂයෝ පවා යුද්ධයට ගිහිල්ලා ගුටි කාලා එනවා. Sometimes the mighty man, they go to the war and then they defeat it. යුද්ධ පැරදිලා එනවා. They defeat.
අපි හිතනවා මෙයාට හොඳට ගරාණ්ඩු කරගෙන ගහගෙන මෙයා කරගන්න පුළුවන් කියලා. නමුත් ඔවුන් පවා පැරදෙනවා. We think some people they can fight and they can win, but they also can be defeated. අපේ දෙවියන් වහන්සේට කිසි කෙනෙක්ට බෑ අපේ දෙවියන් වහන්සේත් එක්ක සටන් කරන්න. There's nobody can fight against our God. උන්වහන්සේට ගහන්න බෑ කාටවත්. Nobody can fight with our God. උන්වහන්සේගේ අභිමුඛත්වයට ඒ මහිමාන්විත ඒ සිංහාසනෙට ළඟා වෙන්න පුළුවන් කිසි කෙනෙක් නැහැ. There's nobody can come towards the throne of our God. ඒ මහිමේ ස්ථානයට ඒ උන්වහන්සේගේ බලවන්ත ස්ථානයට කාටද ළඟා වෙන්න පුළුවන්? Who can come closer to that glorious, that ඒ powerful place? මණ්ඩපයට කිට්ටු වෙන්න පුළුවන් කාටද? Who can come closer to අපේ our දෙවියන් God? වහන්සේ බලවන්තයි. Because our God is a අපේ powerful දෙවියන් God. වහන්සේ ਸਰව බලධාරී. He is our almighty අපේ God. දෙවියන් වහන්සේ ජීවමානයි. Our God is a living God. මේක උන්වහන්සේ අපි වෙනුවෙන් සටන් කරනවා කියලා කියන්නේ මේ ශාරීරිකව කරන සටනක් නෙමෙයි උන්වහන්සේ කරන්නේ. උන්වහන්සේ මේ අඳුන් ගලවලා අපේ සතුරත් එක්ක සටන් කරන සටනක් නෙමෙයි මේ කතා කරන්නේ. When our God is fighting for us means it's not a physical fight. මේ 1-to-1 සටනක් ගැන නෙමෙයි කතා It's කරන්නේ. not a one-to-one fight. උන්වහන්සේ කොහොමද සටන් කරන්න කියලා අපි බලන්න We're යනවා. going to see how our God is fighting for අපි us. මතේ යේසුස් වහන්සේ ස්වර්ගයේ මේ ලෝකෙ තුල ඉන්නකොට උන්වහන්සේ කතා කළ කෙනා මතේ 22:52-53 කියනවා. When Jesus was in this world, he talked to us in Matthew chapter 26. එවිට යේසුස් වහන්සේ නුඹේ කඩුව කොපුවේ දමන්න මක් නිසාද කඩු ගන්නෝ සියල්ලම කඩුවෙන් විනාශ වන්නේය 53 කියනවා. The verse 53 says, දේවදූතයන් ලෙගියොන් 12කට වඩා මා ළඟට මේ දැන් එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්න මට බැරියයි නුඹ සිතනවාද? Do you think I cannot call on my Father and he will at once put at my disposal more than 12 legions of angels? යේසුස් වහන්සේව අරගෙන යනකොට පේත්‍රස් මොකද කරන්නේ? කඩුව අරගෙන යනවා සටන් කරන්න. When Jesus is betrayed, what Peter is doing is he take a sword and he's trying කන to fight. කපනවා. ඒ වෙලාවේදී යේසුස් වහන්සේ කියනවා මට බැරිද ස්වර්ගයේ ඉඳලා ලෙගියන් වරු ගෙනල්ලා මේ පොළව තුල සටන් කරන්න. At that time, Jesus is saying, can't I ask my God to send legions of angels to fight for them with them? එලිදරව් පොතේ 12:7-9 කියනවා. The book of Revelations 12:7 says, 7:9. 7:9 තවද says, ස්වර්ගයේ යුද්ධයක් විය. ඒ වනාහි මිකාኤल සහ ඔහුගේ දූතයන් මත මහා සර්පයාට විරුද්ධව යුද්ධයට යාමය. මහා සර්පයාද තමාගේ දූතයෝද සටන් කොට. අපි එතන දකිනවා මෙතන 9 verse 9 says, the great dragon was hurled down, O ancient serpent called the devil, O Satan who leads the whole world astray. මෙතන අපි දකිනවා දෙවියන් වහන්සේ කොයි ආකාරයෙන් සටන් කරන ආකාර දෙකක් ගැන සඳහන් කරනවා. We can see there are two ways that God is fighting for us. සටන උන්වහන්සේ කරාට උන්වහන්සේ සටනට බැහැලා යන්නේ නැහැ. He is fighting for us, but he is not going to fight. උන්වහන්සේට ඉන්නවා සටන් කරන පිණිස උන්වහන්සේ යටතේ. මොකද උන්වහන්සේ තමයි සේනාවල දෙවියන් වහන්සේ. උන්වහන්සේ නායකයා. උන්වහන්සේ අනකරොත් ඒ දේවල් කරන්න උන්වහන්සේ යටතේ කට්ටිය ඉන්නවා. Because our God is he's the leader of the army, so he for fight for him, he got people under him. අපි එතන දකිනවා යේසුස් වහන්සේ කියනවා මට ගෙනල්ලා ලෙගියන් වරු ගෙනල්ලා මට සටන් කරන්න පුළුවන්. ගේන්න පුළුවන්. ඔවුන් මං වෙනුවෙන් සටන් කරයි. In the scripture it said, Jesus said, I can bring legions down for me to fight. එළිදරව් පොතේ අපි දකිනවා ස්වර්ගයේ මිකාኤल නමැති දේවදූතයා සතුරත් එක්ක සටන් කරනවා. We can see in the book of Revelations, Michael and his angels fought against the dragon. උන්වහන්සේගේ අනට අනුව තමයි ඔවුන් ක්‍රියා කරන්නේ. According to the order of our God, they will act. උන්වහන්සේ ක්‍රියා කතා කරන උන්ට කියන අනවලට තමයි උන් ක්‍රියා කරන්නේ. When the God is ordering them, they will fight. ආත්මික ලෝකයේ තුලත් ශාරීරික ලෝකයේ තුලත් දෙවියන් වහන්සේ ක්‍රියා කරමින් සිටිනවා. In our physical world and in our spiritual world, our God is working. අද ඔබගේ වාතාවරණය මොනවා වුණත් හරි කමක් නැහැ. It doesn't matter what is the situation you are in ස්වාමීන් today. වහන්සේට පුළුවන් ඔබ වෙනුවෙන් සටන් කරන්න. Our God is able to fight for us. උන්වහන්සේක වචනයක් කිව්වොත් ඇති ඒ දේ සිද්ධ වෙන්න යනවා.
When God says just a one word and it is going to happen. මක්නිසාද උන්වහන්සේ සේනාවල දෙවියන් වහන්සේ. Because our Lord is the God of the උන්වහන්සේ army. යුද්ධයේ දක්ෂේ. He is a mighty man of උන්වහන්සේ ඔබ war. වෙනුවෙන් ඕනම දෙයක් කරන්න උන්වහන්සේට පුළුවන් මේ උදෑසන. Our God is able to do anything for us. අපි දැක්කා උන්වහන්සේ කොයි ආකාරයෙන්ද ක්‍රියා කරන්න කියන එක. We saw how our God is උන්වහන්සේ working. ඊශ්‍රායල් වෙනුවෙන් සටන් කළා. Our God is fighting for Israel. උන්වහන්සේ ඊශ්‍රායල් වෙනුවෙන් ක්‍රියා කරපු දෙවියන් වහන්සේ. He's the God who did working ඒ for ඊශ්‍රායල් වෙනුවෙන් සටන් කරපු දෙවියන් වහන්සේ අද ඔබත් මාත් වෙනුවෙන් සටන් කරන්න උන්වහන්සේ විශ්වාසවන්ත වෙන්නවා. the God that is fought for Israel. He is still faithful to fight සමහරවිට අපිට for us. පේන්නේ නැහැ උන්වහන්සේගේ සටන. Sometimes we cannot see how God සමහරවිට is අපේ fighting. යාඥාට පිළිතුරු නැහැ. Our prayers don't have අපි හිතනවා solutions. ස්වාමිනී යාඥා කරනවා කොහොමද පිළිතුරු? We keep praying and praying. I don't have answers. නමුත් උන්වහන්සේ කියනවා මං සටන් කරමින් ඉන්නවා. But our God saying, I am මම fighting. නුඹ වෙනුවෙන් මාර්ග පිළියෙල කරමින් I සිටිනවා. am making ways for you. මම නුඹ වෙනුවෙන් ක්‍රියා කරගෙන සිටිනවා. I am working on your problem. අපිට සමහරට අපේ ආත්මික ඇසට පෙනෙන්නේ නැහැ. අපේ ශාරීරික ඇසට පෙනෙන්නේ නැහැ. උන්වහන්සේ මොනවද කරන්න කියන එක. Sometimes our physical eyes cannot see what God is doing. ඒකයි උන්වහන්සේ කියන්නේ ආත්මික ඇසදා ගහස්සිගේ ආත්මික ඇස් විවර කරපු දෙවියන් වහන්සේ මේ උදෑසන අද ඔබගෙත් මගෙත් ආත්මික ඇස් විවර කරන්න යනවා උන්වහන්සේගේ විශාලත්වය දකින්න පිණිස. Just like Gehazi that day, our God is going to open our spiritual eyes to see. අද අපි බලන්න යන ආකාර පහකින් උන්වහන්සේ කොහොමද සතුරන්ට විරුද්ධව ක්‍රියා කරන ආකාරය කියන එක. In 5 ways, we are going to see how our God is acting against Satan. How the God going to defeat their enemies. උන්වහන්සේ කොහොමද සතුරව පරාජය කරන ආකාර පහක් අපි බලන්න යනවා. How our God is going to defeat the enemies. දැන් ඉතින් ළඟ ඉන්න පුද්ගලයා නැත්නම් තරහකාරයා වගේ සතුරා කියලා හිතන්න එපා. So don't think the person next to you is your enemy. ඔබ දන්නවා අපිට මේ ශාරීරිකව නෙමෙයි අපිට සටනක් තිබෙන්නේ. So our war is not against physical. අපිට තිබෙන්නේ ආත්මික සටන. We have a spiritual war. අපිට තියෙන මාංශේවත් මේ රුධිරේවත් සටනක් නෙමෙයි. අපිට තියෙන්නේ ආකාශ මණ්ඩලේ අපිට විරුද්ධව ක්‍රියා කරන අඳුරු බලවේගත් එක්ක තියෙන සටන. We don't have a physical war or with the blood. We have a spiritual war. අපි බලන්න යනවා කොහොමද උන්වහන්සේ ක්‍රියා කරන්නේ. We're going to see how our God is working. අපි කියවන්න යන්නේ නැහැ. ඒ ස්ථානේ අපි දකිනවා 2 ලේකම් 20 උන්වහන්සේ සඳහන් කරනවා ප්‍රථම එක තමයි උන්වහන්සේ කරන්නේ සතුරන් එකිනෙකට විරුද්ධව හරිනවා. එකිනෙකනා විරුද්ධයි දැන් සතුරෝ. කොහොමද ඒක වුනේ කියලා අපි බලන්න යනවා. So we're going to see in the 2nd Chronicles how the enemies are fighting against themselves. අපි 2 ලේකම් 20 දකිනවා අම්මෝන් වරු සහ මෝවබ් වරු යෙහෝෂාපාත් රජුට විරුද්ධ වෙනවා. We can see Ammonites and Moabites, they are against the king Jehoshaphat. ඔවුන් කියනවා අපි මේගොල්ලන්ට අපි ඔක්කොම එකට එකතු වෙලා යෙහෝෂාපාත් රජුට විරුද්ධව අපි සටන් කරමු. These enemies, they are saying we are going to fight against the king Jehoshaphat. ඔවුන් තීරණයක් ගන්නවා අපි මෙයාට විරුද්ධව කුමන්ත්‍රණ කළා මෙයාගේ රාජ්‍ය අපි අල්ලගමු. They're taking decisions and they want to fight and take their kingdom for them. ඔවුන් හොඳට සූදානම් වෙලා සැලසුම් කළා තමයි එන්නේ සටනට. They planned and they get ready and they are coming to the war. ඔවුන් පැය ගණන් ක්‍රියා කළා සතුරට මේ යෙහෝෂාපාත් රජුගේ හමුදාවට විරුද්ධව හැම සැලැස්මක්ම දානවා. They planned hours and hours. They take plans to fight against the army of Jehoshaphat. නමුත් යුද්ධෙදි මොකද සිද්ධ වෙන්නේ? But what is happening at the battle? ඒ ප්ලෑන් කරලා ආපු ඒ සෙනගම එකිනෙකනාට විරුද්ධව සටන් කරන්න ගන්නවා. The same people who planned that battle, they are fighting against themselves. දෙවියන් වහන්සේ අපේ සතුරන්ට විරුද්ධව උන්වහන්සේ මොනවද කරන්නේ? සමහර වෙලාවට උන්වහන්සේ එකිනෙකනාට විරුද්ධවම ඔවුන්ම එකිනෙකනාට විරුද්ධව සටනේදී ඔවුන්ම මගේ විරුද්ධකාර මේ හොඳට සටනට එනකොට මෙයාත් එක්ක හොඳට කතා බහ කරලා අපි අරයව විරුද්ධ කරමු කියලා තමයි එන්නේ. නමුත් ඒ බැටල් එකේදී ඒ යුද්ධෙදී මෙයාව මට පේනවා මගේ විරුද්ධකාරයෙක් විදියට. So what our God will do for us in the battle is when the enemies are coming themselves to fight against, they are fighting against themselves. එදා යෙහෝෂාපාත් රජ ඒ ස්ථානයේ තුලදී මොකද සිද්ධ වෙන්නේ? තම
තමන්ම තමන්ට විරුද්ධව ආව වූ මනුෂ්‍යයන් එක්ක මරාගෙන ඒ යුද්ධය යෙහෝෂාපාත් රජුට ජය ලබා දෙනවා. So what happened at the war? The people coming against King Jehoshaphat, but they are fighting against themselves and they're killing themselves, and the King Jehoshaphat get the කොහොමද අපේ victory. දෙවියන් වහන්සේ සතුරව පළවා හරින එක ක්‍රමයක් තමයි අපිට විරුද්ධ වෙන සෙනගව උන්වහන්සේ ඔවුන් අතරම විරුද්ධතාවයක් හටගන්වලා ඔවුන්ම විරුද්ධව ක්‍රියා කරන්න යනවා. So one way God is fighting for us is He make the enemies to fight against themselves. ඊළඟ කාරණේ අපි දකින්න යනවා. And the next way, දෙවියන් වහන්සේ සතුරව බියට පත් කරනවා. so our God will let the enemies to be fearful. දෙක රාජාවලිය 7 කියනවා මම කියවන්න බෑක ගොඩක් තියෙන නිසා මම ඒ පද ගත්තේ නැහැ කියවන්න. දෙක රාජාවලිය 7 සඳහන් වෙනවා සිරියන් හමුදා වෙනවා ඊශ්‍රායල් සෙනගට විරුද්ධව යුද්ධ කරන්න. So the 2 Kings chapter 7 it says the Syrian army is coming to fight against දැන් මේ Israel. සිරියන් හමුදාව රාත්‍රියේ මේ ඊශ්‍රායල් කඳවුරු වලට විරුද්ධව ඒ ළඟ තියෙන කඳවුරු වල ප්ලෑන් කළා සූදානම් කරලා ඉන්නවා උදෑසන ගිහිල්ලා ඊශ්‍රායල් හමුදාවට පහර දෙන්න. So the Syrian army the night before they are planning to go against the Israel and fight for them. මධ්‍යම රාත්‍රියේ In the midnight ඔවුන්ට මහා විශාල සද්දයක් ඇහෙනවා. they hear a big noise. ඔවුන්ට ඇහෙනවා තව හමුදාවක් මේගොල්ලන්ව වටරන්න එනවා වගේ. They hear a sound of another army coming to get them. ඕගොල්ලන් ගෙදර ගිහිල්ලා කියවන්න එක ඉතාමත් ලස්සන අලංකාර රසවත් පරිච්ඡේදයක් තිබෙනවා දෙවියන් වහන්සේ කොහොමද ක්‍රියා කරන්න කියන එක. You can go home and read it. It is a beautiful scripture that is saying how God is fighting for ඔවුන්ට them. විශාල සද්දයක් ඒ කඳවුරු වල ඇසෙනවා. They heard a big noise. ඒ කඳවුරු වල ඉන්නේ ඒ සිරියන් හමුදාව විතරමයි වෙන කවුරුත් ළඟපාත නැහැ. But there is no one else. It is only the Syrian army is in that camp. මහා බයගැන්මක් ඔවුන්ගේ හදවත් තුල ඇති වෙනවා. They feel fearful in ඔවුන් them. හිතනවා අපිව අල්ල ගන්න යනවා හමුදාවක් ඇවිල්ලා. They thought there is an army coming to get them. ඔවුන් තියන හැම දෙයක්ම දාලා පලා දුවනවා. So they leave everything in the camp and they ran away. උන්වහන්සේ ස්වර්ගයේ ඉඳලා ඔබත් මාත් වෙනුවෙන් ඒ දේ කරන්න විශ්වාසවන්ත Our වෙනවා. God is faithful to do the same for us from heaven. එදා ඊශ්‍රායලට ඒ දේ කරපු දෙවියන් වහන්සේ අද ඔබත් මාත් වෙනුවෙන් කරන්න ඒ දේ විශ්වාසවන්ත He's වෙනවා. the God who did that for Israel. He is still faithful to do the අද same for ඔබ us. මොනම වාතාවරණයක යන්න පුළුවන්. We may in certain situations, මොනම ප්‍රශ්නයක ඔබ යන්න we පුළුවන්. may be going through සතුර ඔබ problems. වටලන්න නොයෙක් දේවල් කරන්න පුළුවන්. Enemy is trying to do so many things to get you. නමුත් ස්වර්ගයේ ඉඳලා අපේ දෙවියන් වහන්සේ ඔබත් මාත් වෙනුවෙන් සටන් කරනවා. But our God from heaven, He will fight for you and me. උන්වහන්සේ සතුරව බය කරලා ඒ ආකාරයෙන් ක්‍රියා කරන ඊළඟ කාරණේ තමයි සතුරට විරුද්ධව උන්වහන්සේ සබහා ධර්මය පාවිච්චි කරනවා. So the next way is God is using the nature against our enemy. ඔබ දන්නවද මෝසස් රතු මුහුද ළඟ ඉන්නවා දැන්. You know, Moses, he's behind the Red Sea now. පිටිපස්සේ හැරලා බලනකොට ඔබ මෝසස් දකිනවා මිසරේ හමුදාව ලොකු රට අරගෙන ඒගොල්ලන්ගේ දක්ෂයෝ අරගෙන එනවා පිටිපස්සෙන්. Behind Moses, he can see the Egyptian army. They are coming with the chariots and with all the champions of war. ඉස්සරහා බලනකොට විශාල මුහුද. And in front, he can see the Red Sea. පොඩි වතුරක් නම් මෝසස්ට කොහොම හරි මිනිස්සුන් අරගෙන යයි. If it's a little bit of water, he could be able to take the people across. විශාල මුහුද. But it is a massive sea. මාර්ගයක්ම නැහැ. There is no way. කිසිම මාර්ගයක් තිබුණේ නැහැ. He cannot see any way. මොනවාද කරන්නේ? What he's doing, දෙවියන් වහන්සේ මොනවාද කළේ? what God did. උන්වහන්සේ ඒගොල්ලන්ගේ රෝද ඒ මිස්රයේ හමුදාවගේ රෝද ඒගොල්ලන්ට ඒ chariots නැත්නම් ඒ රථ ඔවුන්ට පැදගෙන එන්න බැරි තත්ත්වයකට උන්වහන්සේ ගෙනාවා. God let us situation happen that all these chariots and all these people that cannot cross the sea. ඒගොල්ලන්ගේ රථවල ඒ තියෙන wheels ක්‍රියා කරේ නැහැ මුහුද මැදදී ඒ එන ස්ථාන තුල උන්ට පැදගන්න බැරි වුණා. They could not ride these wheels of them chariots in the middle of the sea. ක්‍රියා විරහිත වුණා. They were unable to do anything. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ ඒ මහා මුහුද උන්වහන්සේ දෙබෑ කළා.
Not only that, our God, He divided the Red Sea. උන්වහන්සේ දෙබෑ කළා උන්වහන්සේගේ ජනතාවට යන්න උන්වහන්සේ මාර්ගය He සැකසුවා. divided the Red Sea and He made the way, the dry land for the Israelites to go through. උන්වහන්සේ සෝභා ධර්මයේ පවා උන්වහන්සේ පාවිච්චි කරනවා උන්වහන්සේ අපිව ගලවන පිරිස. God is even able to use the nature for us to receive the salvation. එදා යෝෂුවා සටන් කරනකොට යෝෂුවා කිව්වා ස්වාමිනී මේ ඉර මෙහෙම තියෙන්න ඕනේ මං සටන් කළ අවසන් වෙනතුරු. When Joshua was fighting that day, he said, the sun need to be still until I finish the battle. එදා යේසුස් වහන්සේ කුණාටුව මැද්දේදී උන්වහන්සේක වචනයයි කිව්වේ නිශ්චල වෙන්න කියලා සෝභා ධර්ම පවා උන්වහන්සේගේ හස්තයට අන්නට කීකරුණා. And at that day, Jesus said to be still to the storm, and the sea was still. He just need to say one word. උන්වහන්සේ සතුරව පරාජයක නැතන් සතුරට මෙයාකරෙන් සෝභා ධර්මයේ පවා උන්වහන්සේ පාවිච්චි කළා අපිව ගලවන්න උන්වහන්සේ විශ්වාසවන්ත වෙන්නවා. God is even able to use the nature to give us the salvation to us to ඊළඟ be කාරණේ saved. අපි දකින්න යනවා සතුරගේ මලපත් වලින් අපිව නිදහස් කරනවා. And God will use He will the traps. the traps of the enemies for us to be saved. උන්වහන්සේ සමහර වෙලාවට සතුරා අපිට විරුද්ධව මලපත් දාලා තිබෙනවා. Sometimes our enemy will use traps for අපි us. සමහරට දන්නේ නැහැ මලපත් මොනවාද කියන එක. Sometimes we don't understand what are these traps සතුරා are. හිතනවා අපි මේ මලපත් වලට අසු වුණාම අපි පරාජිතයි දැන්. So sometimes the enemy thinks when we get into them traps that we are defeated. නමුත් අවසානයේ මොහොතේ පවා උන්වහන්සේ ගලවන්න විශ්වාසවන්තයි. But even in the last minute, our God is faithful for us to be saved. එදා ඒ ශද්‍රාක් මේෂාක් ආබේද්නගෝ ඒ ගිනි උදුනට සමහර වෙලාවට ඒ ශද්‍රාක් මේෂාක් ආබේද්නගෝ වටපිටින් ඉන්න සෙනග හිතන්න ඇති දෙවියන් වහන්සේට යාඥා කරනකොට ඒ ගිනි උදුනට උන්න දවන්න නැතුව ඇති කියලා. So the people might have thought that day when the Shadrach, Meshach, Abednego, when they are going to put into the fiery furnace, the people thought when they pray, they will not go into this fire. නමුත් දෙවියන් වහන්සේ උන්න ගිනි උදුනට දැම්මා. But God let them go into that fire. නමුත් ඒ ගිනි උදුන තුලදී උන්වහන්සේ පෙන්නවා උන්වහන්සේ යුද්ධේ වීරයෙක් කියන එක. But God showed that day while they are in that fire that our God is fighting. එතනදී උන්වහන්සේ ශද්‍රාක් මේෂාක් ආබේද්නගෝ වෙනුවෙන් සටන් කළා. God fought for Shadrach, Meshach, ඒ Abednego ගිනි උදුනට that day. දාපු සෙනග පවා මැරුණා කියලා කියනවා. The other people who get into that fire, they died. ඒ ගිනි උදුන හත් තියනවටත් වඩා නෝමල් එකටත් වඩා 7 ගුණයක් ඒක ගිනි රස්නේ වැඩි කළා. That fire has been increased 7 times the way of the fire. නමුත් ඒ තුන් දෙනාට ඇඳුමේ එක පිලිස්සු මාක් එකක්වත් තිබ්බේ නැහැ කියලා දේ වචනේ සඳහන් But in the කරනවා. scripture said the 3 people, they didn't have any mark of the fire. දානියෙල් බලන්න සිංහ ගුහාවේ දාලා. When Daniel was in the lion's den, ඒගොල්ලෝ නිකන් මේ ඒ සිංහයෝ නිකන් මේ නාකි සිංහයෝ නෙමෙයි. those lions are not like old lions. තරුණ සිංහයෝ. They're very young lions. තරුණ සිංහයෝ ඒක එතනට දාපුවම එතන මොන හරි වැටුනොත් එක පාරට ඔබ දන්නවා තරුණ සිංහයෝ නම් පැනලා කනවා. So what normally happen is when something put into that den, they will jump up and they will eat whatever they put into the den. දානියෙල් සිංහ ගුහාවට දැම්මා. But they put Daniel into that lion's den. නමුත් ඒ සිංහ ගුහාව තුලදී දෙවියන් වහන්සේ ඒ සිංහයන්ගේ මුඛවල් වැසුවා. So what happened is God shut the mouths of them lions is in the pit. උන්වහන්සේ අපිව ගින්නට දමන්න පුළුවන් සමහර වෙලාවට. Perhaps God may put us into the fire. සමහර වෙලාවට අපිව සිංහ ගුහාවල් වලට අපිව දාන්න පුළුවන්. God is letting us go to that den of lions. අපිට යන්න වෙනවා ඒ අත්දැකීම් මැද්දේ. We have to go through those experiences. නමුත් ඒ ස්ථානය තුලදී උන්වහන්සේ අනිවාර්යයෙන්ම අපිව නිදහස් කරනවා. But in them situation, God will surely release us. ඒකයි යෙසාය පොතේ කියනවා නුඹ ගිනි මැදින් යන කල ඒවා නුඹට ඒවා දැවෙන්නේ නැහැ. නුඹ ජල මැදින් යන කල ඒවා නුඹට ඉහළින් යන්නේ නැහැ. නුඹ බය වෙන්න එපා. මම නුඹ සමග සිටින දෙවියන් That is why the book of Isaiah says, when you go through the waters, I will be with you. When you go through the fire, I will not let you harm. උන්වහන්සේ සටනට ඉස්සල්ලා අපිව නිදහස් කරන්න පුළුවන් එක්කෝ නැත්නම් සටන තුලදී උන්වහන්සේ අපිව නිදහස් කරන්න පුළුවන්. God is able to release us before the battle, but when we are in the battle, God is still able to save us. ඊළඟට උන්වහන්සේ තව දෙයක් කරනවා. And there is one more thing He is doing. අර සතුරා අපිට සාදපු උගුල් වලම ඔවුන්වම වටනවා. So God let the enemies to get into the traps
අපි හැම කෙනෙක්ම දන්නවා එස්තර් පොතේ අපි කියවනවා අපි බැලුවා අපි නිරූපණය කරා නාට්‍යයක් කරා එස්තර් 7 සඳහන් කරනවා හාමාන්ට සිද්ධ වෙච්ච දේ. So in the book of Esther, we know what has happened to Haman. හාමන් මොකද කරේ? මොර්දකායට විරුද්ධව දෙවියන් වහන්සේගේ දාසයට විරුද්ධව දෙවියන් වහන්සේට දෙවනාසගේ මනුෂ්‍යයට විරුද්ධව ඔහු උගුලක් ඇටෙව්වා. So what Haman did was he made a trap against the man of God. ඔබ දන්නවා අවසානයේදී ඒ උගුල ඒ සාදපු ඒකෙම හාමන්ව මරණයට පත් කරනු ලැබුවා. So the same trap that he made to kill the man of God, God made him to kill himself. උන්වහන්සේගේ දරුවන්ට විරුද්ධව උගුල් අටවනකොට දෙවියන් වහන්සේ යම් දෙයක් අනිවාර්යයෙන්ම කරනවා. When enemy making traps for God's people, God will definitely do something. අපිට තේරෙන්නේ සමහර දෙවියන් වහන්සේ කොයි ආකාරයෙන්ද ක්‍රියා කරන්න කියන එක. Sometimes we don't understand how God is නමුත් අපි එක දෙයක් acting. දන්නවා. But we know one thing. උන්වහන්සේ යුද්ධයේ දක්ෂයෙක්. He is a mighty man of උන්වහන්සේ බල war. සම්පන්නයි. He is a mighty උන්වහන්සේ warrior. සේනාවල දෙවියන් He is වහන්සේ. the Lord of hosts. උන්වහන්සේට සමාන කවුරුත් නැහැ. There's nobody like ඉහළ him. අහසේ පහළ පොළවේ ඒ වගේ දෙවි කෙනෙක් නැහැ. In heaven and the earth, there's no God like him. අනිත් එක අපි දන්නවා උන්වහන්සේ අපෙත් එක්ක ඉන්නවා. And the other thing we know, our God is with අපේ us. දෙවියන් වහන්සේ අපෙත් එක්ක ඉන්නවා. Our God is ඒ with us. සේනාවල දෙවියන් වහන්සේ අප The සමගයි. Lord of hosts is with us. ඒ යාකෝබ්ගේ දෙවියන් වහන්සේ අප The සමගයි. God of Jacob is with us. අද ඔබ දෙන ප්‍රශ්න ඔබ මුහුණ දෙන ප්‍රශ්නය මොන වුණත් හරි කමක් නැහැ. It doesn't matter what is the problem you are facing ඒක අර today. මෝසස් රතු මුහුද ළඟ ඉඳලා බලනකොට ඒක විශාලව තිබුණා. It is like Moses looking at the Red Sea and it is so massive. එදා යෙරිකෝ පවුල ළඟට ගිහිල්ලා ඔවුන් යොෂුවා ගිහිල්ලා කියනකොට ඒක විශාල ඒ පවුර බිඳින්න බෑ. When Joshua was there behind the wall of Jericho, it is so big you can't break it. ඔවුන් හරියට ඒ ඔත්තු බලපු පුද්ගලයෝ කියනවා අයියෝ ඒ රටේ ඉන්න මිනිස්සු හරියට යෝධයෝ වගේ. The spies that went into the Jericho, they said, these people are like giants. අපි හරියට පළඟැටියෝ වගේ. We are just like ants. අපිට බෑ වුන් එක සටන් කරන්න. We cannot fight with them. නමුත් ලෝකයේ සිටින ඔහුට වඩා මා තුළ ඉන්න දෙවියන් වහන්සේ බලවන්තයි. But the one is in the world, our God is greater than the one is in the world. මගේ දෙවියන් වහන්සේ යුදාහි සිංහයා. My God is the Lion of Judah. උන්වහන්සේ යුදාහි සිංහයා. He is the Lion of Judah. උන්වහන්සේ ජීවමානව සිටිනවා. He is a living God. අපි ඉඩහරිමු උන්වහන්සේට ක්‍රියා කරන්න. We will let to our God. ක්වික්ලි අපි ඊළඟට අපි බලන්න යනවා මොන වගේ සටනකටද උන්වහන්සේ ඇතුළත් වෙන්නේ. So we're going to see what kind of a battle that he is going to enter into. උන්වහන්සේ කොයි වගේ සටනකටද ඇතුළත් වෙන්නේ. What kind of a battle? අපි දැක්කා උන්වහන්සේ සේනාවල දෙවියන් වහන්සේ. We saw our God is උන්වහන්සේ the Lord. බලවන්තයි. He is a mighty God. උන්වහන්සේ ජීවමානයි. He is a living උන්වහන්සේගේ God. හස්තය තුල බලය තියෙනවා. His hand has the power. ඉතින් මේ බලවන්ත දෙවියන් වහන්සේ කොයි වගේ සටනක් තුලද උන්වහන්සේ ඇතුළත් වෙන්නේ. This powerful God, what kind of a battle අපි he is getting? ඉතිහාසය අරගෙන බැලුවොත් නැත්නම් වර්තමානයේ අරගෙන බැලුවොත් මිනිස්සු නොයෙක් දේවල් වලට සටන් කරනවා. We take the history or the present, people are fighting for so many things. සහෝදර සහෝදරයෝ ඉඩම් ප්‍රශ්න මුදල් ප්‍රශ්න ස්ත්‍රී ප්‍රශ්න නොයෙක් ප්‍රශ්න වලට අපි ඉතිහාසයයි අද වර්තමානයේ අරගෙන බැලුවොත් මිනිස්සු රණ්ඩු කරනවා. We can see people are fighting, battling between siblings for deeds and lands. ජාතීන් අතර රටවල් අතර සටන් ඇති වෙනවා. Between countries, between nations, there are battles. ඉතින් දැන් මේ දෙවියන් වහන්සේ සටන් කරනවා නම් උන්වහන්සේ සටනකට ඇතුළත් වෙනවා නම් මොන වගේ සටනක්ද උන්වහන්සේ මොන විදියටද මොනව වෙනුවෙන්ද උන්වහන්සේ කරන්නේ. So if our God is fighting against the battle, how he is fighting? නේ නිකන් අර පොඩි කාලේ වගේ අර ටිකක් මේ ඇඟපත තියෙන ඒගලන් ගිහිල්ලා සටන් කරනවා වගේ පොඩි පොඩි ෆයිට් වලට ගිහලා ගහලා කරලා එන සටනකද උන්වහන්සේ ඇතුළත් වෙන්නේ. This is just like a battle, a fight that when we are little, we are fighting against our friends. උන්වහන්සේ සටන් කරනවා උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්න. Our God is fighting for us to fulfill the will of God. උන්වහන්සේගේ පරමාර්ථය ඉටු කරන්න උන්වහන්සේ අනිවාර්යයෙන්ම සටන් කරනවා. To fulfill the purpose of our God, he is fighting. උන්වහන්සේට තියෙන ප්‍රථම දේ තමයි උන්වහන්සේගේ පරමාර්ථය ඔබත් මගේ ජීවිතේ ඉෂ්ට කරන එක. The first thing is in the mind of God is he want to fulfill the purpose for us. ඒක අපි උන්වහන්සේගේ යාඥාවේදී දෙවියන් වහන්සේගේ යාඥාවේ අපි කියනවා ඒක කියද්දී ස්වාමිනේ ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් මොනවාද වෙන්න ඕනේ? මේ ලෝකයේ තුලත් සිද්ධ වෙන්න ඕනේ. So in the Lord's prayer we can see he is saying
let your will be done in heaven and on the earth. උන්වහන්සේගේ කොයි ස්ථානය තුළ උන්වහන්සේගේ කැමැත්ත නැති වෙලා යනවද ඒ ස්ථානය තුළදී උන්වහන්සේ සටන් කරන්න යනවා. So wherever the situation that there is no will of God, at that situation he will fight for us. උන්වහන්සේගේ කැමැත්ත අද ඔබටත් මටත් තබලා තිබෙනවා. God has put his will for us. අපි දකිනවා උදාහරණයක් ලෙස අපි ගත්තොත් මෝසස්ට කියනවා පාරාව රජගාවට යන්න කියලා. So as an example, God is asking Moses to go to Pharaoh. පාරාව ළඟට ගිහිලා කියන්න කියලා කියනවා දැන් මගේ සෙනගව මුදා හරින කාලය ඇවිල්ලා තිබෙනවා. Go to Pharaoh and say, this is the time you have to let my people to go. ඔබ ඉඩ දුන්නේ නැත්නම් මම නුඹට අතගස්සන්න යනවා. So if you do not let them go, I'm going to touch you. ඉතින් මෝසස් යනවා දැන්. Now Moses is going now. මෝසස් ගිහලා කියනවා පාරාව ළඟට ගිහිලා මගේ දෙවියන් වහන්සේ කියනවා මේ සෙනගව නිදහස් කරන්න Now කියලා. Moses go to Pharaoh and he's telling to Pharaoh, my God is asking you to release my people. මෝසස් කියනවා නුඹ ඉඩ දුන්නේ නැත්නම් මගේ සෙනගව නිදහස් කරන්න මගේ දෙවියන් වහන්සේ කියනවා නුඹට මං අතගස්සන්න යනවා කියලා. God is telling, if you do not release my people, I am going to touch you. ඒතර පාරාව කියනවා කවුද උඹගේ දෙවියන් වහන්සේ? Now Pharaoh asking, මම දන්නෙත් නෑ උඹගේ දෙවියන් වහන්සේ කවුද කියලා කොහොමද යා මට අතගස්සන්න I යන්නේ? do not know even your God is how he is going to touch me. දෙවියන් වහන්සේ පෙන්නලා දෙනවා උන්වහන්සේ කවුද කියන එක පීඩා 10ක් ඉවලා. Now God is showing in 10 plagues what kind of God he වතුර ලේ is. කරනවා. The water became blood. ගෙම්බෝ එවනවා. The frogs are coming up. සත්තු මැරෙනවා. Animals ඔය dying. ආකාරයෙන් කරලා උන්වහන්සේ කිව්ව දේ කරන දෙවියන් වහන්සේ. So God is telling things and he will fulfill that. අන්තිමේදී උන්වහන්සේ කිව්වා නුඹ ඉඩ හැරියේ නැත්නම් මම නුඹගේ අනාගතයට නුඹට අතගස්සන්න යනවා. At the end, God is telling him, if you do not release them go, I will touch your generation. උන්වහන්සේ මොනවද කරන්නේ? පාරාවගේ ඒ පළවෙනි කුළුඳුල් දරුවන් උන්වහන්සේ මරන්න පටන් ගන්නවා. God let the Pharaoh's firstborn to be killed. පාරාවගේ අනාගතය මොකක්ද? ඒ දරුවෝ තමයි. What is the future of Pharaoh is his children. උන්වහන්සේගේ සැලැස්මට අත තබන්න කාටවත් බෑ. Nobody can touch the plans of අද God. උන්වහන්සේගේ සැලැස්මෙන් ඔබ ඈත් වෙලා ඉන්නවා නම් උන්වහන්සේ වෙතට එන්න. If you are far from the plans of God, you need to come to him. මක්නිසාද උන්වහන්සේ යහපත් වගේම උන්වහන්සේ හරි භයංකාරයි. Because our God is so good as well as උන්වහන්සේ අපිට යහපත්. he is good. උන්වහන්සේ හොඳයි අපිට. He is so good අපිට to us. පිළිතුරු දෙනවා. He's giving answers. හැමදේදීම අපිට උපකාර කරනවා. He's helping us in every situation. නමුත් උන්වහන්සේගේ සැලැස්ම තුල ජීවත් වෙන එක අපගේ ජීවිතයට හරි යහපතක්ව තිබෙනවා. It is a very good thing. We have to live according to the plan of God. ඊළඟ කාරණේ තමයි උන්වහන්සේ කොහොමද උන්වහන්සේ සටනකට එන්නේ කියන එක උන්වහන්සේගේ මහිමේ උදෙසා උන්වහන්සේ සටන් කරනවා. And then the next way is he is fighting for us for his name ඔබ to be දකිනවා glorified. ඒ ස්ථානය තුල එලියා මොකද කරන්නේ? ඒ බාල් දේවතාවරුන් පුද පූජා කරන ස්ථානයට ගිහිලා එයා චැලෙන්ජ් කරනවා, අභියෝගයක් කරනවා. මගේ දෙවියන් වහන්සේගේ මහිමේ නැත්තම් ඒ ගිනි එවලා මේ පූජාසනය මම දවනවා කියලා. So at that day, Elijah went into the place and then he's challenging these people of Baal that I'm going to pray to my God to bring the fire from heaven. උන්වහන්සේගේ නාමය කොයි ස්ථානය තුල ප්‍රකාශ කරනවද? ඒ ස්ථානය තුල කියනවා මම ක්‍රියා කරන දෙවියන් වහන්සේ. Wherever people are calling upon his name, he will answer. උන්වහන්සේගෙන් නාමයට යාඥා කරන කවරෙක් නමුත් මොනවද කියන්නේ? මම නුඹලව ගලවනු ලබනවා. It says, whoever calling by his name and they will be saved. එදා ඒ ස්ථානය තුලදී මොකද්ද සිද්ධ වෙන්නේ? උන්වහන්සේ එලියා උන්වහන්සේට මොර ගස්සනකොට ආසින් ගිනි එවලා උන්වහන්සේගේ මහිමේ ප්‍රකාශ වුණා. So what happened that day when Elijah was crying out to the Lord and God bring fire from heaven and he made this he made it to happen. Sacrifice has burned. He sent the fire from the heaven and the sacrifice has burned. So මෙතන කියනවා ඊළඟ කාරණය උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට කරන පිරිස. And the next way is to fulfill the righteousness of our God. අද එංගලන්තෙත් ඉතාලියෙත් ෆුට්බෝල් මැච් එක. So today the football match of England and Italy. අපි දැන් කී දෙනෙක් යාඥා කරනවද ස්වාමිනී එංගලන්ත දිනන්න ඕනේ. So how many people are praying that England need to be win? අනිත් අය කියනවා ස්වාමිනී ඉතාලිය දිනන්න ඕනේ. Some people are praying that Italy need to be won. දැන් කොහොමද දෙවනාසේ මොන පැත්තද ගන්නෙ? So what side that God need to take? කොයි පැත්ත ගන්නේ කියලාද හිතන්නේ?
What do මට you ඇහෙනවා think? සමහර අය කියනවා ඉතාලි පැත්ත ගනී කියලා. Some people say Italy. සමහර අය කියනවා එංගලන්ත පැත්ත ගනී Some කියලා. people think God will take England උන්වහන්සේ side. ධර්මිෂ්ඨකම් ඉෂ්ට කරන දෙවියන් වහන්සේ. Our God is fulfilling the righteousness. උන්වහන්සේ හරි දේ කරන තැනම් වහන්සේ. Our God is doing the right thing. නේ කවුරු හොඳට මේ සෙල්ලම් කරාද ඒ පැත්ත අනිවාර්යෙන්ම දිනයි. No matter whoever played well, අපි ආසයි එංගලන්තේ දිනනවා නම් බොරු කියන්න ඕනේ නැහැ. we like to England to be win. අනිත් අය ආසයි ඉතාලිය දිනනවා නම් ඒක වරදක් නෙමෙයි. Other people, they like the Italy to be win. නේ ඉතින් උන්වහන්සේ මම උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ගැන සඳහන් කර එකක් නෙමෙයි මේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකම ඉෂ්ට කරන දෙවියන් වහන්සේ. Our God is fulfilling His righteousness. නේ උන්වහන්සේ හරි දෙය කරන දෙවියන් වහන්සේ. Our God, He is a God who will do the right උන්වහන්සේගේ thing. තරාදියේ වෙනසක් නැහැ. ඒකයි උන්වහන්සේ වචනේ කියනවා උන්වහන්සේ පක්ෂපාතිකමක් නැති දෙවියන් වහන්සේ. He don't take any part in one. He don't take one side. ඒකයි නික්මයාම 22 23 24 කියනවා උන්වහන්සේ වැන්දපු ස්ත්‍රියන්ට පියාණැත්තන්ට අසරණ අයට පීඩිත අයට යම් කෙනෙක් කරදරයක් කරොත් උන්වහන්සේගේ කෝපය ඔවුන් මත ඇති වෙනවා කියනවා. So the word of God says, if somebody is පැහැදිලිව ඔවුන් ගැන කතා කරනවා උන්වහන්සේ. clearly God says, if somebody is trying to trouble the widows or the people who have no fathers, if somebody trying to touch them, God will do work against them. උන්වහන්සේගේ කෝපය ඇතුල් වෙනවා කියලා කියනවා. God is getting angry against ඒ them. විතරක් නෙවෙයි මතේව් සඳහන් කරනවා මතේව් පොතේ 18 සඳහන් කරනවා කුඩා දරුවන්ට කුඩා දරුවෝ කියලා කියන්නේ මේ කුඩා අතදරුවෝ නෙමෙයි මේ උන්වහන්සේගේ අසරණ නැත්නම් බලාපොරොත්තු නැති එවැනි දරුවන්ට යම් දෙයක් කරොත් දෙවියන් වහන්සේ සටන් කරනවා කියලා So the කියනවා. book of Matthew, it said, if somebody is trying to harm the children of God, God will act against them. අපි අන්තිමටම බලන්න යනවා. At last we're going to say අපි මුලින්ම කියපු වචනේ. the first word that we අපි read. දැක්ක දෙවියන් වහන්සේ අපේ සටන කියන එක. උන්වහන්සේ අපි වෙනුවෙන් සටන් කරනවා. We saw our God is fighting for us. උන්වහන්සේ මේ උදෑසන ඔබත් මාත් වෙනුවෙන් සටන් කරනවා. This morning our God is fighting for ඔබගේ us. ප්‍රශ්නය විශාල වෙන්න පුළුවන්. Your problem may be රතු so මුහුද big. වගේ තියෙන්න පුළුවන්. It could be just like the Red මාර්ගයක්ම Sea. නැති වෙන්න You පුළුවන්. cannot say any නමුත් way. එදා මෝසස් ඒ සැරයටි අරගෙන රතු මුහුදට ඒක දිගු කරන කල උන්වහන්සේ මාර්ගයක් අරින්න නැතුව හිටියේ නැද්ද? But when Moses took his staff and put it against the Red Sea, didn't God make a way? ඒ මිසර හමුදාව පිටිපස්සෙන් එනවා. The army of Egyptians, they're coming ඒ behind. පාරාව මිසරේ ඉන්න හොඳම හමුදාව එව්වේ. Pharaoh sent all the champions army he sent. ඔවුන්ගේ රථ ඉතා බලවන්තව තිබුණා. The chariots are so powerful. නමුත් මගේ දෙවියන් වහන්සේ ඊට වඩා බලවන්තයි. But my God is more මාං powerful. අදහන දෙවියන් වහන්සේ ජීවමානයි. The God I worship is a උන්වහන්සේ living. සේනාවල දෙවියන් He's වහන්සේ. the Lord of hosts. උන්වහන්සේ බලවන්තේ. He's a powerful අපි God. වෙනුවෙන් සටන් කරනවා. He's a mighty man අපි fighting for අතහැරලා us. ගෙනියන්න නෙමෙයි උන්වහන්සේ ආවේ. He has taken us not to leave us. කිරිදෙන මමක් තම දරුවා අතාරින්න පුළුවන්. නමුත් මම කවදාවත් නුඹලව අතාරින්නේ නැහැ. A mother can leave his little child, infant child, but a God will never leave මරණ us. සෙවන මිටියාවත මැදින් නුඹලා යනවා. නමුත් කිසි උපද්‍රවයක් වෙන්නේ නැහැ. මක් නිසාද මම නුඹ සමගයි. When you go through the valleys, God will not let you be any harm because He is with අපි us. නික්මයාම 14 13 14 බලන්න යනවා. දෙවියන් වහන්සේ සටන් කරන්න නම් අපි මොනවාද කරන්න ඕනේ? So Exodus 14:13, we are going to see for God to fight for us what we need to be doing. උන්වහන්සේ අපිට කියනවා මෙහෙම ඉන්න කියලා. He's telling we need to be just like this. මෝසස්ද බය නොවන්න. නිශ්චලව සිට ස්වාමින් වහන්සේ අද නුඹලාට සිදු කර දෙන ගැලවීම බලන්න. Moses answered the people, "Do not be afraid. Stand firm and you will see the deliverance the Lord will bring you today." උන්වහන්සේ කියනවා බය වෙන්න එපා. God is telling them not to be මේ afraid. බය කියන එක හරි අමාරු දෙයක්. Being afraid is a difficult මේ thing. බය කියන හැඟීම හරි අපිව මේ කොර කරලා අපිට කිසි දෙයක් ඉදිරියට යන්න බැරි තත්ත්වයක්මයි බය කියන එක වෙන්නේ. Feeling fear making us crippled that we cannot go forward. නේ මේ බලන්න හිතලා බලන්න දැන් මේ සෙනග එනකොට මොන වගේ තත්ත්වයක්ද ඊශ්‍රායල් හමුදාවට තියෙන්න ඇත්තේ? ඊශ්‍රායල් සෙනගට තියෙන්න ඇත්තේ. Can you imagine this people of this army of Egypt is coming behind them? How would they feel? නේ ගොඩක් අයට අපිට ගොඩක් අයට මේ පැනික් ඇටැක් කියලා තියෙනවා. People they having panic attacks. මොකද සිද්ධ වෙන්නේ පැනික් ඇටැක් වුණාම? What is happening to them when they have panic attacks? බය වෙනවා.
They feel fear. මොනාද කරන්න කියලා තේරෙන්නේ නැහැ. They don't understand what to do. සමහර අය ඇදගෙන වැටෙනවා. Some people may fall. සමහර අය ක්ලාන්ත වෙනවා. Some people may faint. සමහර අයට টয়ලට් එකට යන්න ඕනේ හැමතිස්සෙම. Some people need to go to the toilet. ඇයි මුහුණ දෙන්න බෑ. They don't want to බලන්න face. දා ඊශ්‍රායල් සෙනගටත් බය වෙන්න ඇති. So the Israel people, they could feel, they have ඔවුන් been දුවන්න ඇති fear. හැමතැනම මොනාද කරන්නේ අයියෝ අපි ඉවරයි. They could have running around everywhere and thinking that we are going to be අපිට perished. මෙතනින් එහාට කිසි දෙයක් දැන් කරන්න බෑ. There is nothing that we cannot do. අපිව දැන් මුහුදට අහුසු වෙනවා එක්ක මුහුදට වැටෙනවා එහෙම නැත්නම් මේ පාරාවගේ සෙනගට අසු වෙනවා. If we go forward, we will die in the sea. Otherwise, we will get into the army of Pharaoh. අද ඔබගේ වාතාවරණයත් මේ වගේ තියෙන්න පුළුවන්. Your situation perhaps just like the same. වාතාවරණය භයානකයි. Your situation is so dangerous. වාතාවරණය දකින හැම පැත්තෙම අපිට කිසිම මේ ගැලවිල්ලක් නැහැ. Wherever you look around, you have no place of to be saved. අපි ඒ සතුරගේ මලපතට අසු වෙලා කියන හැඟීම අපිට තේරෙනවා. We feel like we got into the traps of අපිට enemy. කිසිම ඒ ස්ථානෙන් අපි දකින්නකොට එතනින් අපිට එළියට එන්න බෑ. There is no way for us to come out. ඒක සාමාන්‍ය දෙයක් අපි බය වෙන එක. It is a normal thing that ඔබ we බය feel වුණ නැත්නම් fear. ඔබ මිනිස්සෙක් නෙමෙයි. If you don't feel fear, you are not a human. නමුත් මෝසස් කියනවා But Moses is saying, බය නොවන්න. do not be afraid. බය වුණොත් මොකද සිද්ධ වෙන්නේ? බය අපේ ඇදහිල්ලට විරුද්ධ දේ තමයි බය. So what is going to happen if you feel fear? It is going to let our faith. ඇදහිල්ලට විරුද්ධයි බය. ඇදහිල්ල තුල අපිට බය නැහැ. The fear is against the fear. Faith. faith. ඇදහිල්ල තියනකොට අපි බය වෙන්නේ නැහැ. When you have the faith, we do not feel fear. අපි දන්නවා අපේ දෙවියන්ස් කවුද කියලා. We know who is our ඇත්තටම අපි God. සාමාන්‍යයෙන් මනුෂ්‍ය වශයෙන් අපි බයයි. As a human, we feel fear. අපේ හදවත තුල බයයි. We have the fear in our hearts. නමුත් බයට උඩින් අපි දකිමු අපේ සේනාවල දෙවියන් වහන්සේව. But above the fear, we can see our අපි Lord වෙනුවෙන් God. යම් දෙයක් කරන්න යන දෙවියන් වහන්සේව. God is doing ඒ something for බලවන්ත us. දෙවියන් That වහන්සේව. powerful God. ඊළඟට මෝසස් කියනවා And the next Moses is saying, නිශ්චලව සිටින්න. be still. Stand still in the presence of the Lord. නිශ්චලව සිටින්න. කෙලින් සිටගන්න. You need to be stand up and be still. ගීතාවලි පොතේ කියනවා අනේ මිනිස්සු රත කෙරෙත් අශ්ව රත කෙරෙත් විශ්වාස කරනවා. දාවිතුමා කියනවා නමුත් මම නම් මගේ දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස The කරනවා. book of Psalms says people are trusting in chariots and the armies, but I will believe in my God. මෝසස් කියනවා කෙලින් සිටගෙන සිටින්න. Moses is telling, stand up and be still. එදා යෙහෝෂාපාත් රජට දෙවියන් වහන්සේ කිව්වා God is telling to King Jehoshaphat, මේ සටන නුඹේ නොවේ. this is not your battle. මම සටන් කරන්නේ නුඹ වෙනුවෙන්. I am going to fight නුඹට for තියන්නේ you. නිශ්චලව සිටින්න. You just need to be නුඹට තියන්නේ still. සරසිලා සිටින්න. You just need to be get මොනවාද ready. සරසිලා සිටින්න කියලා කියන්නේ? How you have to be ready. නුඹ නමස්කාර කරමින් ඉදිරියට යන්න. Worship the Lord God and go forward. එදා එරිකෝ පවුර ඉදිරියේ මොනවාද වුනේ? What happened behind the Jericho ඔවුන් wall? නමස්කාර කරමින් ගමන් කරා. They worshipped and go ඔවුන් around it. නිශ්චලව ගමන් කරා ස්ථානවලදී. Sometimes they කතා had- කළේ නැහැ. Some places they didn't talk and they were still. ඒවුන් නිශ්චලව වටේ ගමන් කළා. They were still and walk around the හය wall. පළවෙනි පාර යන්න ඇති. First time they have gone, අයියෝ මේ මොන කෝලමක්ද? they nothing's මොකද්ද මේ පිස්සුව? happening. This is something crazy. යෝෂියට පිස්සුද කොයිද මේක නම් කවදාවත් වෙන්නේ නැහැ. This is not going to happen. දෙවනි පාර යන්න And the ඇති. second time, මොකද්ද මේක? what is this? මේක කඩන දෙයක් නෙමෙයි මේක කැඩෙන්නේ නැහැ. This is not going to තුන්වෙනි break. පාර යන්න ඇති. And the third time, අයියෝ මේක සිද්ධ වෙන්නේ නැහැ. no way, this is not හතරවෙනි going පාර to. යන්න And ඇති. the fourth පස්වෙනි time, පාර and යන්න the ඇති. fifth time, හයවෙනි පාර නම් දැන් නම් මට ඕනේ නෑ and the යන්න. sixth time they මේක fed up. සිද්ධ වෙන දෙයක් නෙමෙයි. It will never happen. නමුත් හත්වෙනි පාර ගියා. But the seventh time they දෙවියන් වහන්සේ went. පුදුම දෙයක් God did a miraculous දෙවියන් වහන්සේ thing. පවුරු කඩලා බිඳලා සුණු විසුණු කළා. God දැම්මා. let the wall break and destroyed. දෙවියන් වහන්සේට බැරි දෙයක්. There's nothing impossible. Stand still in the presence of the Lord. උන්වහන්සේගේ අභිමුඛයේ නිශ්චලව නිශ්චලව සිටින්න. සිටින්න. උන්වහන්සේ බලවත් දේවල් කරන්න විශ්වාසවන්ත. God will do wonderful things. උන්වහන්සේ විශ්වාසවන්තයි. He is a faithful අපි God. වතාරින්න ගෙනාවේ He නෑ. will never leave us to ඒ take. ඊශ්‍රායල් සෙනග බය වෙලා දුවලා කරලා දුවන්න ඇති. ඒකයි මෝසස් කියන්නේ බය වෙන්න එපා. නිශ්චලව සිටගනින්. ඉන්න ස්ථානය තුල දෙවියන් වහන්සේ බලවත් දෙයක් කරන්න යනවා. Israel people will run around. That is why Moses is telling, stand still, because God is going to do a mighty thing. ඊළඟට අන්තිමට කියනවා And at last, ස්වාමින් වහන්සේ අද නුඹලාට සිදු කරන ගැලවීම දෙස බලන්න. see the deliverance the Lord will bring to you today.
උන්වහන්සේ කියනවා බය වෙන්න එපා. He's saying, do not be feared, නිශ්චලව සිටින්න. be still, ඇස් වලින් බලන්න දෙවියන් වහන්සේ ඔබලට දෙන ගැලවීම. see with your eyes the deliverance that God is going to give ඒ you. කියනකොට මුහුද දෙකට වෙලා තිබුණේ නැහැ. When Moses said that, the sea was not divided yet. ඒක කියනකොට පාරාවගේ හමුදාව නතර වෙලා හිටියේ නැහැ. When he said that, the Pharaoh's army was not stopped at the back. ඒ හැම දෙයක්ම සිද්ධ වෙමින් තිබුණා. That everything was happening. ඇදහිල්ල නම් බලාපොරොත්තුවයි නොදක්නා දේ පිළිබඳ ඇති විශ්වාසයයි කියලා කියනවා. Our faith is something that the certificate that we cannot see. ස්වාමීන් වහන්සේට බැරි දෙයක් නෑ මේ උදෑසන. There's nothing impossible to our God. අද අපි බලාගෙන ඉන්න පුළුවන් ස්වාමීන් අපි මොනවාද කරන්න කියලා. We are waiting and see what we have to do today. උන්වහන්සේ යම් දෙයක් අපි දන්නේ අපි හිතන විදියට නෙමෙයි දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ. It's not the way that we want. Our God is working in a different way. එදා ශද්‍රාක් මේෂාක් ආබේද්නෙගෝ කිව්වා ස්වාමීන් වහන්සේ මේ උදුනේ මාව ගැලෙව්වත් නැතත් මගේ දෙවියන් වහන්සේමයි. Shadrach, Meshach, Abednego said, even though God did not let me come out of this fire, සමහර my God වෙලාවට is, මේ ගින්නෙන් උන්වහන්සේ අපිව ගලවන්න නැති වෙන්න පුළුවන්. perhaps God may not let us come out of this fire. නමුත් අපේ දෙවියන් වහන්සේ ජීවමානයි. But our God is a living God. අද මේ උදෑසන ඔබගේ ඇදහිල්ල කොයි වගේද තියෙන්නේ? How is your faith this ඔබ නැගිටින්න හැම morning? කෙනෙකු උන්වහන්සේගේ Let's rise up පාදාභිමුඛත්වයේ today. උන්වහන්සේ අපි වෙනුවෙන් සටන් කරනවා. Our God is fighting for ඒ us. යෙරිකෝ සතුරු බලකොටු උන්වහන්සේ කඩන්න උන්වහන්සේ විශ්වාසවන්තව ඉන්නවා. God has been so faithful to break all our enemies. මෝසස් කිව්වා වගේ බය නොවන්න. Moses said, just like Moses නිශ්චලව said, සිටින්න. do not be afraid, be උන්වහන්සේ still. අද නුඹලට සිදු කරන ගැලවීම දෙස බලන්න. See and wait for the deliverance that God is giving you. Fear not. Bye no one. Stand still නිශ්චලව සිටින්න. and watch God. What he going to do in your දෙවිඳුන් life. කරන දේ දෙස බලා සිටින්න. උන්වහන්සේ දෙස බලාගෙන සිටින්න. වාතාවරණය නෙමෙයි. Look upon වාතාවරණයට God. ඉහළින් සිටින දෙවියන් වහන්සේ. Above your situation.